දකින්නවා මං පනවගෙනම් යන්නේ දුරට යන්නේ ඇයි ඔයා ඔබගේ ආදරේ නම් දන්නවා දැන් හිත මගේ නම් එන්නේ ළඟට එන්නේ ඔබ සොයා මේ සංසාරේ ආත්මයක් ගානේ රහසේ තනමු අහස් මාලිගා රහසේ තනමු අහස් මාලිගා රහසේ තනමු අහස් මාලිගා හේ හේ ලා 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 හේ අහස් මාලිගා අහිංසා අම්මයි තාත්තයි ඉස්සරහම තේජාන්ව ප්‍රතික්ෂේප කරමින් හැසිරෙනවා. ඒ අතරේ තේජාන් ගෙදර ඇවිත් වෙච්ච හැම දෙයක්ම අහිංසා සංදේශට දුරකථනයෙන් දැනුම් දෙනවා. ජගත් දකිනවා. ජගත් අහිංසගේ දුරකථනය උදුර ගන්නවා. ආයමත් එය නොදෙන බව පවසමින් තවදුරටත් මුරණ්ඩු වැඩ කරොත් රස්සාවට තියා කැම්පස් එකටවත් නොයවන බවට අනතුරු අඟවනවා. අහිංසව වෙනස් කරන්න උත්සාහ නොකර අහිංස වෙනුවෙන් ඕනෑම විදිහකට වෙනස් වෙන්න සූදානම් බව තේජාන් අම්මලාට කියනවා. පුළුවන් නම් කොහොම හරි අහිංසව ගෙදරින් එළියට අරගත්තොත් සංදේශවයි අහිංසවයි කාටවත් නතර කළ නොහැකි බවට පවන් සංදේශව දිරිමත් කරනවා. අහිංසා ගෙදර අයව රුස්සන්නේ නැති විදිහට ඉන්නකොට අහිංසගේ ඇත්ත අම්මට වෙච්ච පොරොන්දුව ජගත් මතක් කරනවා. ඒ වෙනකොට අහිංසා ශ්‍රේහානිගේ ෆෝන් එකෙන් සංදේශට කතා කරලා සිද්ධ වෙන දේවල් කියද්දී එරික් ළඟට යන්නේක දැනටමත් ප්‍රමාද වැඩි බව සංදේශ අහිංසට පහදා දෙනවා. සුරාජ්ගෙන් අහිංසට බලපෑමක් නැති බව ජගත් තේරුම් ගන්නවා. කොයි දෙයටත් DNA පරීක්ෂණයක් කළ යුතු බවට කැලුම් පොළඹවද්දී දිල්හානි එය නොවන තැනට කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒත් මේ නිතර පැන නගින ප්‍රශ්න निराකරණය කරගත යුතුම නිසා සුරාජ් කුමන තීරණයක් ගනීද? අහස් මාලිකා අද එතෙන් සිට ඒ වුණාට මිස්ටර් ජගත් කලුම් මේ පොඩ්ඩක් ඉවසගෙන හිටහංකෝ. දැන් යන්තම් මේ ප්‍රශ්නේ විසඳීගෙන යන්නේ. ඇවිල්ලා ඉවරයි කිව්වට මිස්ටර් කුමාර මං එන ගිහලා එන්න. හොඳයි යන්තම් ඇති ඒ කරදරෙත් ඉවරයි. ඉවරයි කිව්වට ඉවර නෑ මිස්ටර් කුමාර. උඹට ඕනේ හැම දෙයක්ම ඇද කරලා නාන්නනේ. සුරාජ් යාර කතා කරපු විදිය නම් හරියටම හරි. මට හංගන්න දෙයක් නැහැ. මොකද මේ මොනසේ වැඩගත් විදිහට කතා කරන්නේ. මම මේ නෙමෙයි කතා කරන්නේ ඉතින්. මොනවා කරන්නද අහිංස? දවසක් දෙකක් හරි අපේ ගෙදර නවත්ත ගන්න තිබුණා. කොහෙද ඉතින්? ඔයාලා ගෙදරින් එවන්නේ නෑනේ. මට මේ ගෙදරින් මිදුලට බහින්න දෙන්න. එහෙම එකේ ඉතින් ඕගොල්ලෝ ගෙදර එවයිද ශහානි? අනේ මන් දන්නේ අපේ අම්මටයි තාත්තටයි දැන් මං හැරුණත් සැකයි. ඇයි අනේ මෙච්චර? මේ සේරම තේජාන්ලගේ තාත්තගේ ප්ලෑන්. අපේ ගෙදර මිනිස්සුන් ඒගොල්ලෝ නිකන් රූකඩ වගේ නටවන්නේ. ජගත් අංකල් වගේ කෙනෙක් තේජාන්ගේ තාත්තට අහුවෙච්ච එකයි මට තියෙන පුදුමේ. මේ සේරම කරන්නේ අර එරික් අංකල්ට රිද්දන්න නේති. අහිංසා ඔයා හිතනවද අන්තිම මොහොතේ හරි ඔයාලගේ තාත්තා මේ ඇත්ත තේරුම් ගනී කියලා? එහෙම නැත්තම් මාව තේජාන්ට බන්දලා දෙයි. එතකොට ඊට පස්සේ ඉතින් මගේ අම්මට ලැබිච්ච ජීවිතේම තමයි මට ලැබෙන්නේ. ශිහානි දු පාරක් වෙනවා කිව්වා නේද?
ඔය යන්න ශෙහානි. මං ගිහින් එන්නම් අහිංස. පරිස්සමෙන් ඉන්න. ඔයත් පරිස්සමෙන් යන්න. මං ගිහින් එන්නම් ආන්ටි. හොඳයි දුව. බලන්න දුව ඔයාගේ හැටි. මේ දවස් ටිකේම කෑමක් බීමක් නැහනේ. ඇයි තේජාන එහෙම මොනා හරි කිව්වද අම්මේ? මොකද්ද? මං කැත වෙලා කියලා. මොනවාද දරුවෝ මේ කියවන්නේ? නෑ ඉතින් මේ මනමාලි කැතට හිටියාම එයාටනේ හොඳ නැත්තේනේ. දුව ඔය විදිහට හැසිරෙන්න එපා හොඳේ? ඔහොමද අම්මට කතා කරන විදිය? ඇත්තටම මගේ අම්මා හිටියන. මතුපිට බැක්ටීරියා නැසන ඇට්ලස් බෑන්ඩ් සහ පොත් ඇට්ලස් සමග ආරක්ෂා වෙමු. මං ඉස්සර කරපු කීප දේවල් ගැන දුක් වෙනවා එරෙක්. ලැජ්ජ වෙනවා. ඒත් මං දැන් කතා කරන්නේ අවංකවම. මම නම් කියන්නේ අපි පුළුවන් ඉක්මනට ජගත්ලා ගෙදරට ගිහින් අහිංස දුවර කතා කරමු. පුළුවන් නම් අදම යමු. ඔය ජගත්ට කතා කරලා කියන්න අපි එහෙනවා කියලා. ඔය කීයට දෙන්නේ? හරි. මමි මේ ඔය අහිංස ගැන හරි ආදරෙන් කතා කරනවනේ. එහෙම නැතුව බෑනේ මීෂා. මොකද මේ හැම දෙයකම උරුමකාරී එයානේ. කොටම කියනවනම් මමත් මේ වැටලා ඉන්නේ එයාගේ ගෙදර. ඉතින් මං එයාට රිස්පෙක්ට් කරන්නේ නැතුව කොහොමද? මං විතරක් නෙමෙයි ඔයාලත්. අනේ මට නම් එහෙම පිස්සුවක් නැහැ. මීෂා මමි මට හිතා ගන්න බෑ ඔයාගේ මේ වෙස් පෙරලීම ගැන. ඔයා මේ බොරුවක් නේද කරන්නේ? මං ඔයාට බොරු කරනවද? මමි ඔයාට මේ මොකද්ද වෙලා තියෙන්නේ? අහිංස මේ ගෙදරට ආවහම අපිට හැමදේම නැති වෙයි. හැමදේම. මොකද්ද ඔයාගේ ප්ලෑන් එක? ප්ලෑන් එකක් නැහැ. නැති වෙන්න බෑ. මමි ඔයාට මේ විදිහට වෙනස් වෙන්න බෑ. අපි හැමෝම වැඩ කරේ වෙනස් දෙයකට. මේකට නෙමෙයි. වෙනස් වෙන්න බැරි තැන්වල අපි වෙනස් වෙන්න ඕනේ. මේක තමයි මම කරන්නේ. එතකොට ඔයා තනිකරම ඔයා ගැන හිතලා අපිව අතාරිනවා. අතාරිනවා? මොකද ඒ කතාව තේරුම? එහෙම නෙවෙයිද ඔයා දැන් කරන්න හදන්නේ? මං ඔයාලව පරිස්සම් ඇති තැනකට බාර දීලා තියෙන්නේ. ජීවිත කාලෙම ඕගොල්ලෝම මට රකින්න පුළුවන් වෙයි කියලා හිතන්නවත් එපා. අනික මට එරික් වෙනුවෙන් කරන්න යුතුයකම් ටිකක් තියෙනවා. කවුරු මොනවා කිව්වත් මම ඒ දේවල් කරනවා. Hello? Wrong number. දුව තාත්තා ඔයාගේ ෆෝන් එක ගත්තේ ඔයාගේ හිතුවක්කාර වැඩ හින්දායි. තාත්තා කියන දේ අහලා ඔයා වැඩ කරා නම් එහෙම වෙන්නේ නෑනේ. මේ මගුලෙන් පස්සේ ඔයාලට ලොකු වාසියක් වෙනවා ඇතිනේ. දුව සමේ සහ හිසකෙස්වල සුන්දරත්වය ආරක්ෂා කරලා තරුණ පිනුම රැකදීලා මට නිරෝගී සිරුරක් ලබා දුන්නේ ග්ලෝ කොලජන්. තාරුණ්‍ය යාලි කැඳවන කොලජන් සත්කාරය. මම මගුල කියලා කිව්වම මේ කසාදේ. මේකෙන් පස්සේ ඉතින් ඔයගොල්ලන්ට ලොකු වාසියක් වෙනවා ඇතිනේ. තාත්තගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ
තාත්තට එහෙම හරියට වැඩක් කරගන්නත් බෑනේ. ඕගොල්ලන්ගේ අනාගතේ ගොඩ දාගන්න මව බිල්ලට දෙනව නේද? මොනවද දුව මේ කියවන්නේ? මට එහෙම හිතනවා අම්මේ. තාත්තගේ ඉස්සරහා ওই දේවල් කිව්වනම් මොකද වෙන්නේ? කටට අප්පලියට ඔහෙ කියවන්න එපා දුව. මාව මෙහෙම බලෙන් බඳලා දෙන්න ඕගොල්ලන්ට බෑ අම්මේ. අපි මේ ඔයාට බලහත්කාරකමක් කරනවා නෙමෙයි. මම අකමැති කෙනෙක්ට මාව බඳලා දෙන එක බලහත්කාරකමක් නෙවෙයිද? දෝනි මේ අහන්න. අම්මලට මගේ ෆෝන් එක ගන්න කියලා කියන්නත් ඇති තේජාන්නේ නේද? නෑ එහෙම දෙයක් නෙමෙයි දුව. අන්තිමටම කොහොම හරි අපේ තාත්තා රවි විජේවර්ධනගේ පදයට නටන රූකඩයක් වුණා. දෙයියන්ගේ නාමයට ඔය කතාව නවත්ත ගන්න දුව. හයි අම්මේ ඒක නෙවෙයිද ඇත්ත? ඔයා කවදාවත් අපිට මේ විදිහට කතා කරලා නැහැ දුව. ඕගොල්ලෝ තමයි මේ විදිහට මට කවදාවත් බලපෑම් කරලා නැහනේ. අම්මේ මං ඕගොල්ලන්ට ලැජ්ජ වෙන විදිහ වැඩක් කරලා තියනවද කියන්නකෝ. හැබැයි ඉතින් අදින් පස්සේ නම් ඒ වගේ දෙයක් වුණොත් මම වැරදි නෑ. ඒකට වග කියන්න ඕනේ සම්පූර්ණයෙන්ම ඔය දෙන්න. මාව අන්නේ තත්ත්වයට ඇදලා දැම්මේ ඕගොල්ලෝ. ඒකත් ඕගොල්ලෝ මතක තියාගන්න. සුරාජ් මලයාට ඇවිල්ලා තේරෙනවද මේ ප්‍රශ්නේ තියෙන බරපතලකම? අපේ දිල් ඇත්තටම ඔබට සහෝදරයෙක් වගේ. ඔබගේ මේ ප්‍රශ්නේ වෙනින් එයා පෙනී සිටින විදිහ ඔබට තේරෙන්නේ නැද්ද? ඔබට දැනෙන්නේ නැද්ද? ඇතරම් මට ලොකු හයියක් කුමාරයයි අපේ කැලුමයි දිල්ලානේ මෙතන ඉන්න එක. අහසේ තනමු අහස් මාලිකා. මම ඔයාලගෙන් දැක්ක දෙයක් තමයි ඔයාලගේ බොරු සෝබන නැහැ. අනිත් එක ඉතින් ඔයාලා සහෝදරයෝ නොවුනත් කොච්චර ලොකු සහෝදර බැඳීමකින්ද ඉන්නේ. අනික මේක ඇත්ත ප්‍රශ්නයක්. ඔයාලා බලෙන් මේ ඔයාලගේ ජීවිතේට දාගත්ත ප්‍රශ්නයක් නෙමෙයි. බලපන් දිල් කියන කතාව සහතික ඇත්තනේ. දැන් සුරාජ් මොකද කරන්නේ? DNA ටෙස්ට් එක කරනවද? දිල් ඔයා හිතන්නේ මලයාගේ ටෙස්ට් එකට යන්න ඕනේ කියලාද? ඒක ඉතින් මට කියන්න බෑනේ. සුරාජ් තමයි තීරණය කරන්න ඕනේ. බලමුකෝ. කොහොමත් ප්‍රශ්නේ තියෙන්නේ එරික්සගේ පැත්තට. මේක බොරුවක් කියලා සුරාජ්ට හොඳටම විශ්වාසයි නේද? අයින්ස මිස්ටර් දරුවෙක් හිටියේ නැහැ. හිටියා නම් ඒක මන් දන්නේ. ඒක ඇත්ත. මාත් මුලින් ඇවිල්ලා හිතුවේ මේ ඔය මොකද්ද ඔය DNA පරීක්ෂණය කරන එක හොඳයි කියලා. මට දැන් හිතෙනවා දිල් ඒ ප්‍රශ්නේ ඔය තරම් දුරට එහෙම ඇදගෙන යන්න ඕන දෙයක් නෙමෙයි කියලා. එතකොට දැන් මේ ජගත්ගේ දුව රවි විජයවර්ධනගේ පුතා මැරි කරයිද? එහෙම තමයි මට ජගත් මහත්තයා නම් කිව්වේ. ඔය ඇත්ත නැත්ත අපිට වැඩක් නැහැනේ.
කුමාරයි හැම දෙයකම මේ මොනසර මෙහෙට කතා කරන්න එපා. මෙයාට ගෙදර වැඩ ඇදිනේ. නේ? අනේ ඒව මොනවද සුරාජ්? හිතවත්කම කියලා කියන්නේ අන්න ඒකයි මලයා. ඔයාගේ වැඩත් පාඩු වෙනවා. ආය යන්න දෙල්. මං ගිහින් එන්නම් සුරාජ්. හොඳයි. හැමසතුරා දැන් මෙතකොට මෙතන වැඩ සිද්ධ වෙන්නේ මිසිස් දිල්ලානිට ඕන විදියටනේ. කුමාරයට මාර භක්තියක් තියෙන එකී කුමාරයට විතරක් ඒ භක්තිය තිබුණා නම් හොඳයි. ඒ භක්තිය වටේ මින්නයට බෙදන්න යන එක තමයි නරක. පුයා නම්මන කියලා කුමාරයා උස්ස ගන්න එපා බං. සද්ද වෙලා හිටා. මම මේම කිව්වා කියලා තරහ වෙන්න එපා. මිස්ටර් සුරාජ් ඔය අතීතයේ ඔයගේ ඇට්ටර පුරෝහිතයෝ දෙන උපදෙස් අහලා රජවරු හිඟමනට වැටලා තියෙනවා. ඒ නිසා ඉතින් පරිස්සමින් පලිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ප්‍රවේශ. පැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක් විෂන් කයා. හෙට ගියොත් අහිංස ත්‍රීවිකාරයත් එක්ක යනවා. තේජා මොකද්ද ඔය කතා කරන විදිය? එරික් කියන්නේ කාගේවත් පරිගන්න කෙනෙක් නෙමෙයි. හැබැයි තරයි. පොඩ්ඩක් එළියට එන්නකෝ නංගි. මොටවත් ටික චුට්ටක් කතා කරනවා.